හොඳයි. නැවතත් ඔබ බදාදා නුගසෙවන සමගින් ඔබේ ජීවිතේ යහපත් කරන්න, ඔබේ ජීවිතේ පිරිපුන් කරන්න අපි සූදානම් කියන කාරණය විරාමයට යන්න ප්‍රථමත් කතා කරා. ගෙදර තමයි අපි හැමෝම ජීවත් වෙන්න වැඩිපුරම කැමති තැන. හැබැයි ඒ තැන හැමදාම ආදරය කරන තැනක් සහ ජීවිතය අලුත් කරන තැනක් බවට පත් වෙන්න වගකීම තියෙන්නේ ගෙදර ඉන්න අයගේ වගකීමක් විදියටම. ඒ වගකීම අපේ අතින් මගේ හැරිලා ටිකක් කාලයක් පුරුද්දට ගියාම අපිට ටිකක් ගෙදර එපා වෙනවා වගේ වෙනවානේ. ගෙදර ප්‍රසන්න නොවුනොත් ඉතින් ඔය ඔක්කොම වෙනවා. සියල්ලම විනාශයි, කඩා වැටෙනවා. නිසා ගෙදර ප්‍රසන්න පරිසරයක් කරන්න ගොඩක් දේවල් තියෙනවා. පින්තාරු කරපු ලස්සන මල් පෝච්චි තියපු තැනක් විදිහට නෙවෙයි. ඒක බාහිර පෙනුම වෙන්නේ නැති. අභ්‍යන්තරිකව මේ ගෙදර හොඳ නිසි කළමනාකරණය, සාමය ආදී දේවල් බොහෝමයක් පවත්වාගෙන යන්නට ඕනේ. අපේ පවුලේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ආදරය, අපි මේ කතා කරපු සියලු මානුෂික ගුණධර්ම තියෙන්න ඕනේ. ඒ නිසා ගෙදර අර සිතාර කියපු ආකාරයට නිවස ප්‍රසන්න තැනක්, ප්‍රසන්න පරිසරයක් බවට පත් කර ගන්නට ඵලදායීතාවය කියන මාතෘකාවයි මේ සාමය කියන මාතෘකාවයි කොහොමද ඒකට ගලපන්නේ කියන කතාව අපි අද සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් ඵලදායීතාවය පිළිබඳ උපදේශකවරයෙකු හැටියට මුළු රටේම ප්‍රකට නමක් ගෞරවයක් දිනාගත් ලාල් ෆොන්සේකා මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිබෝන්. ඇත්තට මේ ෆොන්සේකා මහත්මයා මේ ඵලදායීතාවය සහ සාමය සම්බන්ධ කරන්නේ කොහොමද මේකේ? මේ අසේල දැන් ඔය මාතෘකාව ඉතාමත් උචිත මාතෘකාවක් අද දවසට. ඒ කියන්නේ අපි හැමදාම කාලෝචිත කියලා කියන්නේ ඒ වචන මම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන්. නමුත් ඵලදායිතා කියන විෂය ගත්තොත්, ඵලදායිතා කියන මාතෘකාවේ අර්ථය ගත්තොත් යම් ගසක හට ගන්න අස්වැන්න වගේ එකක්. ඒ කියන්නේ ගහක් හරියට කියන්නේ පැලයක් හිටවලා පැලේ වර්ධනය කරගෙන ඒකට ආරක්ෂා කරගෙන වතුර දාලා පොහොර දාලා රැකබලා ගත්තොත් ඒක අති දැවැන්ත ගහක් බවට පරිවර්තනය වෙලා ඒකෙන් ඵල ලබන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ හා සමානයි ඒක. ඒ කියන්නේ අපි දක්වන කියන්නේ ඒ පැලේට දක්වපු ඒ උත්සාහය සහ එහෙම නැත්නම් කැපවීම තුලින් තමයි ඒකේ ඵලය ලබන්නේ. ඉතින් ඕක තමයි ඵලදායිතා කියන්නේ උපරිම මේ ප්‍රයෝජන ලබා ගැනීම, කියන්නේ තමන්ට තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රශස්ත ප්‍රතිඵල ලබා ගැනීම කියන එකයි ඵලදායිතාව කියන්නේ. නමුත් මම මේ සරලව ඵලදායිතා කියන විෂය ගත්තේ. මේක ඉතින් ආරම්භයක් තියෙන්න එපා. කොහේ හරි තැනක ආරම්භයක් තියෙන්න ඕන. මෙන්න මේ ආරම්භය මම හිතන විදිහට ඇති වෙන්න ඕන පුජ්‍යලයාගෙන්. ඉස්සෙල්ලම පටන් ගන්න ඕන පුජ්‍යලයාගෙන්. ඒ කියන්නේ තමන් සංවර්ධනය වීම තමයි තමත් වැදගත් වෙන්නේ. කවුරුවක්වත් වක් කියන්නේ නැහැ අසේල තමන්ගේ සංවර්ධනයට තමන්ම වක් කියන්න ඕන. අම්මා තාත්තට කාලයක් තියේවි තමන්ට මග කියන්නේ උපදෙස් දීමින් මග පෙන්වමින් කටයුතු කරන්න කාලයක් තියෙනවා. එක්තරා වයස් සීමාවක්. ඉතින් එහාට අපි ක්‍රමානුකූලව අපේ ජීවිතයේ හැඩ ගැහෙනකොට වැඩිවියටපත් වෙනකොට ඒ අම්මා තාත්තට කියන දේවල් අපි අහන්නේ නැත්තරපත් වෙනවා. ඒ කියන්නේ අපේ ලෝකයකට අපි යනවා. ඉතින් ඒතෙන්දී අපි කල්පනා කරන්න ඕන දේ තමයි තමන්ගේ සංවර්ධනයට තමන් වක් කියන්න ඕන කියන එක. මම ඉතාමත් සරල උදාහරණයක් හැමතිස්සෙම ගන්නවා. කියන්නේ අපේ ජීවිතයේ තියෙන අසීරු කාල පරිච්ඡේද. ඒ කියන්නේ අපි පටන් ගත්ත තැන ඉඳලා අපි හිතන්නකො ඉස්කෝල ළමයෙක් ගත්තොත් ඒ ඉස්කෝල ළමයා පළවෙනි පන්තියේ ඉඳලා තව අවුරුදු 13ක් ඉස්සරහට යනවා. ගිහලා උසස් පෙළට ඉදිරිපත් වෙනවා. ඒ අවුරුදු 13ම හරි අසීරුයි. හැබැයි ඒ අසීරු කාල පරිච්ඡේදය පසු කරායින් පස්සේ තමයි තමන්ගේ ජීවිතයේ ඉතාමත් සුන්දර ලෝකයකට යන්න පුළුවන් වෙන්නේ. ඒක නිකන් අර සමනලයේ ජීවන රටාව වගේ. දැන් අර කෝෂ වලින් පටන් අරගෙන දලම් මේ පිල්ලපාස කීටයා එහෙම ගිහිල්ලා සමනලයේ බවට පරිවර්තන වෙනවා. දැන් දලම්බුවෙක් වගේ සතෙක් ගත්තොත් ඒක මේ කවුරකට අල්ලන්නේ නැහැ. අත ගන්නෙත් නැහැ. ගෑවුණු තනක් අහනවා. හැබැයි ඔයා දැකලා තියෙනවද අසේලා කොයිම අවස්ථාවක දලම්බියෙක් මරන්නේ නැහැ. දලම්බියෙක් අපේ ඇඟේ වැහුවත් මේ සර්ට් එකක වැහුවත් අපි ඒක මිනිසරේ කොලයකට අරන් ගිහලා තවත් ගහකින් තියනවා. ඒක අපි නිරායසෙන් කරන දෙයක්. අපෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක ඇයි එහෙම වෙන්නේ? අපි දන්නවා කවදා හරි දවසකදී මේ දලම්බා සමනලෙක් වෙනවා. සමනල එහෙම ඉතාමත් ලස්සන සතෙක් බවට පරිවර්තන වෙනවා. මේ සමන ලෝකයට යන්න නම් අපි අනිවාර්යයෙන්ම අර කියපු අර අසීරු අප්‍රිය අප්‍රසන්න කාල පරිච්ඡේදයක් පහු කරන්න ඕන.
ඒක තමයි ඔය අපේ ජීවිතේ. ඒ නිසා මම කියන්නේ ඒක පුජ්‍යලයාගෙන් තමයි ඇති වෙන්න ඕන. ඒ පුජ්‍යලෝ දෙදෙනෙක් එකතු වුණාමනේ එතන නිවසක් එන්නේ. පොඩි මේ ලෝකේ තියෙන කුඩාම ඒකකය සංස්ථාව නිවසනේ. පුජ්‍යලෝ දෙදෙනෙක් එක්කව වෙනවා. අපි කියමු පිරිමියෙක් සහ ගැහණු කෙනෙක් එක්කව වෙනවා. ඒ එක්කව වෙලා එතන ඉතින් දරු මල්ලෝ ඇවිල්ලා සාමාන්‍ය පවුලක් බවට පරිවර්තන වෙනවා. එතන අපි එක්කව වෙන දවසේ පොඩ්ඩක් හිතන්නකෝ. අපි ජීවිතය අපෝ හැරලා බැලුවොත් අසේලට ජීවිතයක් තියෙනවා, මටත් ජීවිතයක් තියෙනවා, සදාටත් තියෙනවා. අපි එක්කව ගැන හැරුවොත් අපි පළවෙනි දවස ගැන මොන සුන්දර ලෝකයක්ද අපිට තියෙන්නේ. අපි මොන තරම් දේවල් හිතනවද? මොන තරම් සුන්දර සිහිනයක් ඉලක්කයක් අපේ ඔළුවේ තියෙනවද මේ අවස්ථාවේදී? අපි එකිනෙකාට කේක් කවා ගන්නවා, කෑම මේසේ සාමාන්‍යයෙන් දුල් කරන්නේ මනමාලි වල ඇවිල්ලා නේ. එහෙම ඒක ඉතින් සදාකාලික අපි අර කසාද මදිනකොට අර දීරීමකුත් කරන ප්‍රතිඥාවක් දෙනවානේ. මේ ප්‍රතිඥාවෙත් කියන්නේ ඒකමනේ නේ. ඉතින් එහෙම කරලා අපි ඒ ජීවිතේ එතනින් පටන් ගන්න ජීවිතේ මගට යනකොට ඇති වෙන ගැහැට එතනදී තියෙනවා මේ මම නිරීක්ෂණය කරපු ආකාරයට මම විශ්ලේෂණය කරපු ආකාරයට ප්‍රශ්න 4ක් මතුවෙනවා. ප්‍රශ්න කියන්නේ ජීවිතේට ඒ ජීවිතය කියන්නේ ඒක තමයි. බාධාවන් නැති වෙනවා. අභියෝග තියෙනවා. බලපෑම් තියෙනවා. ඒතකොට ගැටලු තියෙනවා. මේ ඔක්කොමත් එක්ක තමයි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. මේවට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් පුජ්‍යලයෝ තමයි ජීවිතේ ජය ගන්න. ඉතින් ඒක නිසා ওই ජීවිතේ ජය ගන්නවා කියන්නේ අපි මේ මරණ මිනිස්සු කියලා. දැන් මහත්මා ගාන්ධි කියලා තියෙන එක්තරා අවස්ථාවකදී අසේල ඔබ මේ යන මිනිහෙක් විදියට ජීවත් වෙන්න. හරි? මේ යන මිනිහෙක් විදියට ජීවත් වෙන්න. හැබැයි නොමරණ කෙනෙක් විදියට නමක් තියාගෙන ඉදිරියට ගමන් කරන්න. නොමරණ කෙනෙක් විදියට. නම නොමරන්න ඕන. ඒක තමයි අවශ්‍යයි. ඉතින් අපි දරුවෝ හදාගත්තන් පස්සේ ඒ දරුවන් ඉදිරියේ හැසිරෙන්න ඕන ආකාරයක් තියෙනවානේ. ඒ කියන්නේ ගෙදරට කටගොන්නක් බීගෙන එන තාත්තා කෙනෙක් දකින දරුවා මොකක්ද හිතන්නේ? ඒ කාන්තාව, ඒ ගෙදර ඉන්න කාන්තාව මොනතරම් දුක් වේදනා එහෙම නැත්නම් චිත්ත සංවේගයකට එහෙම නැත්නම් මහා විශාල මේ අසහනීයකාරී තත්වයකට මුහුණ පාන්න වෙයිද කියලා පොඩ්ඩක් හිතන්න. ඒ කාන්තාව මම කැලණි විශ්වවිද්‍යාලයේ එක්ක කරා පොඩි රිසර්ච් එකක්. මේ රිසර්ච් එකේදී සමහර මේ ඕගොල්ලන්ට දැනගන්න කියන්නේ කාන්තාව 500ක් කරගත්තා. ගෙදර ඉන්න ගෘහණියෝ 500ක් අරගෙන ප්‍රශ්නමාලාවක් දීලා ප්‍රශ්න පත්‍රයක් දීලා අපිට දැනගන්න ඕන වුණා මේ කිසිම කාන්තාවක් එහෙම නැත්නම් කවුරු හරි කාන්තාවක් ඉන්නවද තමන්ගේ සැමියා මත්පැන් පානය කරනවට කැමති? හොඳයි. බලමු මේ 500න් කී දෙනෙක් එකට කැමැත්ත ප්‍රකාශ කළ තියෙනවා, දකමැති කොච්චර ප්‍රමාණයක්ද කියලා. මේ ෆොන්සේකා මහත්මයා මේ කැලණි විශ්වවිද්‍යාලය මගින් කරන ලද කිසියම් පර්යේෂණයක ප්‍රතිඵල කියනවායි කියලා. කොහොමද කාන්තාවන්ගේ භාර්යාවන්ගේ කැමැත්ත? ඔව් අසල එතන කාන්තාව 500ක් ගෘහණියන් අන්තිමට අරන් බලපුවාම එකම කාන්තාවක්වත් කියන්නේ නැහැ තමන්ගේ සැමියා ගන්නවට කැමති කියලා. සමස්ත අපි ඒක ආදේශ කරොත් සමස්ත කාන්තා යන සමූහයට ඒ රටේ ජීවත් වෙන ඒ කියන්නේ අපිට පිළිගන්න වෙනවා එක්කෙනෙක්වත් කැමති නැහැ කියලා. මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කෙනෙක් එතකොට මේ බොන කාන්තාවොත් ඉන්නවනේ කියලා. ඉතින් ඒක වෙනම කතන්දරයක්. ඒක වෙන සංස්කෘතියක් නේ. ප්‍රතිශතය ගත්තොත් 0.0ක් වගේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් එහෙම කීප දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට තව ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා එහෙමනම් ඇයි කටගැස්ම හදලා දෙන්නේ? දැන් මනුස්සයාට බොන්න කටගැස්ම හදලා දෙනවනේ. ඒ ගෙදර ඉන්න ඕන නිසා ඒක හදලා දෙනවලු. ලෝක විල්ලෙච්චවට හදලා දෙනවා. හරිද? එයාගේ ආත්ම ගෞරවය රැකින්න ඕන නිසා හදලා දෙනවා. දැන් යාළුවෙක් එක්ක ගියාම ඒක හදලා දුන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් නේ. ඉතින් මේක එකෙන් අදහස් වෙන්නේ කිසිම කාන්තාවක් කැමති නැහැ මත්පැන් පානය කරන කෙනෙකුට, පිරිමියෙකුට. ඉතින් මේක කිව්වහම අපේ රටේ ජීවත් වෙන මේ පිරිමි මේව පිළිගනීද? දැන් මෙතන ආරවුල් ඇති කරගන්න නෙමෙයි මේ කියන්නේ. එකිනෙකාට ගරු කරගෙන ඉන්න කියන එක. ඊටමත් වැදගත් මේ පෞල් ජීවිතේ. ඇත්ත. කියන්නේ කාන්තාව හුඟක් වෙලාවට කාන්තාව කියන්නේ ගෙදර ඉන්න එහෙම නැත්නම් ගෙදර ජීවත් වෙන කුස්සියේ ජීවත් වෙන කුස්සියම්ම නෙමෙයිනේ.
එයාට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඇසෝසියේට් කියලා. ඇසෝසියේට් කියන්නේ මේ ආශ්‍රිත කියන එක. තමන්ගේ සහායකයා. තමන්ගේ ජීවිතයේ සහකාරණීය. එතකොට කාන්තාව හිතන්න ඕන තමන්ගේ පිරිමි කෙනා සහකරුවා. දෙන්න එකට ඉන්න ඕන. දැන් පාන්දර 4ට නැගිටලා තමන්ගේ සැමියාට බත් පාර්සලයක් හදලා දෙන කාන්තාව ඕන තරම් ඉන්නවනේ මේ රටේ. ඒක සතුටින් කරන්න යා. ඒ සතුට වැඩි කරන්න පුළුවන් ක්‍රමය තමයි පිරිමියා නිදාගෙන ඉන්නේ නැතුව පිරිමියා නැගිටලා ඒ කාන්තාව ඉන්න තැනට ගිහිල්ලා පොල් ටිකක් ගාලා දෙන එක, ලුණු ගෙඩිය සුද්ධ කරලා දෙන එක, මිරිස් කරලක් කපලා දෙන එක. ඒවා සුළු දේවල්නේ. ඒක මම කරනවා. හරි? මට පොල් ගන්න මම විහිළුවට කියනවා උදේ පාන්දර පොල් ගන්න තරඟයකට ගියොත් මම ජය ගන්නවා කියලා. ඒ තරම් අපිට පොල් ගන්න පුළුවන් වේගෙන්. හරි? ඉතින් ඒක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. පිරිමකම නැති වෙන්නේ නැහැ. ඉතින් ඒ එක්කෙනෙකුට ගරු කර ගැනීම එකිනෙකා අතර හොඳම වෙලාව කතා කරන්නත්. දරුමල්ලෝ නිදාගෙන ඉන්න වෙලාව ඒ වෙලාවට තමයි හොඳ වෙලාව කතා කර කෑම ටික උයාගන්න. උතුම්ම බිරිඳක් මේ බිරිඳ. පොඩක් හිතන්න මේ බිරිඳ මොන තරම් උතුම් කාන්තාවක්ද වේ. පාන්දර 4ට නැගිටලා මනුස්සයට කෑම ටික හදලා දීලා පාර්සලේ. ළමයට උදේටත් හදලා දෙනවා. දැන් අද මේ අසීලමයි කාර්යකේ උදේ කෑම වේලක් තියෙනවා, දවල් කෑම වේලක් තියෙනවා. හරි? ඉතින් දැන් මේක මට දැන් මග නවත්තලත් කන්න පුළුවන්. හැන්දකුත් දාලා තියෙනවා. ඉතින් මේක එතන නිවසේ සාමයක් නැද්ද තියෙන්නේ? මම ගිය දෙන මම ආඩම්බරෙන් කතා කරනවානේ. මේක ඇති වෙන්න එපේ. අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියන්නේ ඒකයි. ඉතින් මේ පවුලක ඵලදායීතාවය වැඩි වෙන්න නම් රටේ ඵලදායීතාවය පවුල හරහා පවුල් රාශියක් තියෙනවානේ. මේ රාශිය තුලින් රටේම ඵලදායීතාවය වැඩි වෙනවානේ. එතකොට ඵලදායීතාවය කියන්නේ තමන්ට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමනේ. දැන් ගාක් වෙලාවට අපි කතා කරන අපේ ආර්ථික අස්ථාරභාවය ගැන. කිසිම කෙනෙක් මේ වචන නම් හරි ලස්සනයි ආර්ථික අස්ථාරභාවය. නමුත් මම දන්නේ නැහැ මේ රටේ ජීවත් වෙනවාද කියන එක කීප දෙනෙක් ඇති. මම නෑ කියන්නේ. තමන් වියදම් වෙන අයුරු දන්න කෙනෙක්. ඊයේ වියදම් වුණ ආකාරය දන්නවද? පෙරේදා වියදම් වුණ ආකාරය මොනවද? පෙරේදා කාපු දේවල් දන්නවද? මේවා ගැන අවබෝධයක් නැහැ. තේරෙනවද? අපිට මේ අසේල දැන් මම වැඩ කරන ආයතනයක මම මිනිසුන්ගේ මේ භාර්යාවන් ගැනලා කතා කරනවා. භාර්යාවන්ට කියලා දෙනවා පෞල් ජීවිතයේ තියෙන වැදගත්කම, සැමියාගේ රැකියාවේ තියෙන වැදගත්කම. සැමියා වැරගන්නවා. ඒක එහෙම කියන්නේ මොකද භාර්යාව හරහා හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. සමහර භාර්යාවෝ ඉන්නවා අඩු ගානේ සැරට කතා කරන කට්ටියක් ඉන්නවනේ. නේ සැරට කතා කරලා මේ දැන් අපි තන අසීලා කියලා කියනවනේ. දැන් අසීලා ඔයාගේ වයිෆ් කියන ඇති අසීලා කියලා. රස්සාව නැතුව සුමාන දෙයක් ගෙදර ඉඳලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ආර්ථික මේක අසීලට මොකද වෙන්නේ කියලා. මේ ප්‍රශ්න වලට අපි මුහුණ දිය යුතුයි. හරි? මේ ප්‍රශ්න මේක මේ යථාර්ථයන් මේක නැති වෙන්නේ නැහැ. අපිට ඒකේවා කියයි. නේ? කෙටි නම් වලින් හඳුන්වයි. මේ නම් අන්තිමට පැටියෝ කියයි. සමහරට පැටියෝ මේ ඔයා එනකම් මම බලාගෙන හිටියේ පැටියෝ කියයි. පැටියා බලු පැටියා වෙනවා. රස්සාව නැතුව ගෙදර හිටියොත්. ෆොන්සේක මහත්තයා ඉතාලම හොඳ කෙනෙකුට ඔබතුමා කියන්නේ ඔය කතාව අරගෙන ආවේ. දැන් අර මුල ඉඳන්ම කිව්වොත් මේ ආකල්පමය වෙනස ජීවිතයකට, විවාහයට, ගෙදරට, ආදරයට, අපේ ජීවිතේටම හරි අවශ්‍යයි නේ. එක්කෙනෙක් විතරක් මේ කරන කැපකිරීමට බෑ. ඒක තමයි මම කියන්නේ. අපි හොඳ නරක දැනගන්න එපා. අපි ඔයා ඉගෙන ගත්ත ළමෙක්. හරි? අපි ඉගෙනගෙන තියෙනවා. අපිට ඉගෙන ගත්තේ නැත්නම් අධ්‍යාපනයේ නැහැම කියන්නකො. කිසිම දෙයක් ඉස්කෝලේ ගියේ නැහැ. මාර්ටින් ප්‍රෙස මහත්තයා වගේ කට්ටිය අද මේ ලෝකයක් හෙල්ලුවන්නේ නේ. ලංකාවක් හෙල්ලුවන්නේ. නේ? දැන් අපි ඉගෙන ගත්තේ නැති වුණත් අපිට හොඳ නරක තේරෙන්නේ කළු සුදු තේරෙන්නේ නැද්ද? කළු පාට මොකද්ද සුදු පාට මොකද්ද කියලා. ඒ දෙක තේරෙනවා නම් අපිට බුද්ධියක් කියන එක තියෙනවානේ. මේක තමන්ගේ බිරිඳ කියන්නේ කවුද කියන එක අඳුන ගන්න. තමන්ගේ ස්වාමියා කවුද කියන එක අඳුර ගන්න බැරි නම් ඒ දෙන්න කොහොමද එකට ජීවත් වෙන්නේ? මේක මේ මහා එක්තරා පොතක තිබුණා. ඒ කියන්නේ ගුණදාස සමරසේකරයන් ලියපු පොතක
ඒ මනුස්්‍යයාගේ අර ඇගෙන් හමන දාඩිය ගඳ ඒ දාඩිය ගඳ මේ කාන්තාව කියන මට එක පුද්දුම සුවඳක් තියන්නේ. මට ඒ සුවඳට ආසයි. මං හරිම ආසයි සුවඳට. ඒ සුවඳ ඒ ගාඩිය කඳ සුවඳක් බවට හරෝගෙන ඒ කාන්තාව මොකක්ද කියන්නේ. පිරිමියාගේ ඒ වැඩ කරලා මහන්සි වෙලා එන පිරිමියාගේ දාඩිය නැත්තම් මට එයා ගැන හැඟීමක් නෑ. මේක ටිකක් බරපතල දෙයක් අවතීරුම් ගන්න ඕන දෙයක්. එතකොට අපි තව එකක් තමයි වෙන්න ඕන ඇහුම්කන් කියන එකක් තියෙන්න දෙපේ. දැන් ඔබතුමා ඔය කියන්නේ දැන් ගෙදර සාමය දැන් සාමය ස්ථාපනය වුණොත් ඵලදායීතාවය කතා කරන්න පුළුවන්. ඵලදායීතාවය කතා කරන්න සාමය නැමැතිව බෑ. ඒ කියන්නේම මේ සාමය ගොඩනගෙන නම් එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය තියෙන්නම ඕන. අනිවාර්යයි. ඒක නැති වුණොත් එහෙම දැන් ඇහුම්කන් දෙන්නේ නැත්තම් දෙන්නට දෙන්න ඇහුම්කන් දෙන්නේ නැත්තම් දැන් බලන්නකෝ සාමාන්‍ය කතන්දරයක් තියෙනවානේ මෙහෙම එකක්. කසාද වැන්දහම පළවෙනි 6 මාසේ පිරිමියා විතරයි කතා කරන්නේ. ගෑනු කෙනා අහගෙන ඉන්නවා. මං එනකම් රත්තරම් රින්ද ගාවට යන්න එපා. දියසෙබල් ඇති රින්ද ගාව වැටේවි. මෙහෙම කතන්දරයක් නේ කරන්නේ. පළවෙනි 6 මාසේ පණ දෙන්න හදනවා පිරිමියා. ඇහෙන්නෙත් නෑ පිට කෙනෙකුට කතා කරනවා. අර කනට කල්ලමයි කියන්නේ. දෙවෙනි 6 මාසේ කවුද කතා කරන්නේ? කතා කරන්නේ භාර්යාව කතා කරනවා. භාර්යාව කතා කරන තමුසි වගේ පල්ලෝ මේ බුරුකාරයෙක් ඉන්නවද කොහෙ මාව එක්කන් ඇවිල්ලා මෙතන මේ අපායකටනේ දාලා තියෙන්නේ. වෙනම ගේකට යන් මේකයි කියලා දෙන්නේ. තුන්වෙනි 6 මාසේ දෙන්නම කතා කරනවා. අල්ලපු ගෙවල් වල මිනිස්සු අහගෙන ඉන්නවලු. හරි ඒක මේ සද්දෙන් කතා කරනවා. මේක වෙන්න බෑනේ. මේක වෙන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අපි හිතන්නකෝ යෝජනාවකින් කසාද බඳිනවා කියලා. යෝජනා කළා කසාද බඳිනවා කියලා. ඒත් දෙන්නට දෙන්න අඳුන ගන්න කාල සීමාවක් තියෙනවනේ. 6 මාසයක් අවුරුද්දක් එකට ජීවත් වෙනකොට අඳුර ගන්න පුළුවන් නේ. දරු මල්ලෙක් කෙනකොට සන්තෝෂයක් ලබන්නේ නැද්ද? මේ ඔක්කොම කල්පනා කරන්න එපා. මෙහෙම අවුල් තියෙන සහගත ගේක ඵලදායීතාවයක් ගැන හිතන්න බෑනේ. ඔබතුමා කියන්නේ දැන් නොගැලපීම් තිබුණත් ගලප ගන්න පුළුවන්. ගලප ගන්න පුළුවන්. දැන් මම එක්තරා මේ රටේ ජීවත් වෙන මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා. මම නම කියන්නේ නෑ. ඔහු කියනවා මට ලාල් මට ගෙදරින් දෝෂාරෝපණය වෙන අවස්ථාවල් තියෙනවා. මම මොකද්ද කරන්නේ මේ බාත්රූම් එකට වොෂ්රූම් එකට ගිහලා දොර වහගෙන ටිකක් වෙලා කණ්ණාඩි දිහා බලාගෙන ඉන්නවලු. එයා එකට එක කතා කරන්න යන්නේ නැහැ. මොකද නිහඬ වීම ඉතාමත් හොඳයිනේ. කෙනෙක් නිහඬ වෙන්නත් දෙපයි. දෙන්න අපි අසෙල දෙන්නෙක් එක ගෙදර ජීවත් වෙනකොට දෙන්නෙක්ගේ මතිමතාන්තර එනවා. මතවාද එනවා. මේ මතවාද ආවහම අපි ඒක බුද්ධියෙන් ඒක විමසලා බලලා ඒක කෙනෙකුට නිහඬ වෙන්න වෙනවනේ. සුළු මොහොතයිනේ. දැන් ඉස්සර කාලේ තියුණා අර බත් හැලිය විදිනකන් විතරයි. දැන් එහෙම නෑනේ. දැන් පවුල් වල බත් හැලි 10ක් ඉදුණත් මේ කතා නොකර ඉන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක අපි කල්පනා කරන්න ඕන මේ අපි හැම දෙයක්ම කරන්නේ අපෙන් පැවතෙන පරපුරක් ඉන්නවා අපිත් එක්ක. හරි මේ පරපුර ආරක්ෂා කරන්න ඕන. මේ දරුවන්ට අපි ආදර්ශමත් විය යුතුයි. අපේ තාත්තලා අම්මලා ඉස්සර කතා කරේ කොහොමද දන්නවද? ළමයි නින්දර ගියාම ඉස්සරහට වෙලා අර තාත්තා ලනු මේ පුටුවේ වාඩි වෙනවා ඈඳිනවා වගේ කරනවා. අර අම්මා පිටින් වාඩි වෙලා ඒ දෙන්න කතා කර ඉන්නවා. අපිට ඇහෙනවා සමහරලාට මොනවද කතා කරන්නේ. ලොකු ළමයා ගැන කතා කරනවා, පොඩි ළමයා ගැන කතා කරනවා. තීන්දුව తీරන ටික ගන්නවානේ. ඉතින් මේ කොයිතරම් සුන්දරයිද. මම කියන්නේ ඒ තත්ත්වයට යන්න කියලා. හරි? ඒ තත්ත්වයෙන් එහෙම ඒ කාලේ තත්ත්වයට යන්න කියන්නේ නැහැ. අද ළමුන් වෙනස්. අද ලෝකේ තාක්ෂණික ලෝකයක් වෙලා තියෙනවා නේ. රොකට් ටිවියක් කියනවා. එක වචන කියනවානේ. පරිගණක යුගයේ කියනවා. ඒ ඔක්කොම හරි. ලෝකෙත් එක්ක අපි වෙනස් වෙන්න ඕන. හැබැයි අම්මා තාත්තා වෙනස් වෙන්නත් බෑ. අබු සැමියෝ වෙනස් වෙන්නත් බෑ. ෆොන්සේක මහත්තයා දැන් ඔය තරම් ලෝකෙ දියුණුවයි කිව්වත් අපිට භෞතික සම්පත් අපේ ගේ පිරෙන්න තිබුණත් අගය කිරීම නැත්තම් අපි ගැන අවධානයක් නැත්තම් අපි හරි කනස්සල්ලටපත් වෙනවා. දැන් මේකත් මේ අපේ ජීවිතවල තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. අවධානය කියන එක ඔයා කියන්නේ. ඔව් අගය කිරීම. අගය කිරීම කියන එක අති විශාලයි. ඔයා විතන්ද දැන් මම මේ කතා කරනවානේ. දැන් මේ අපේ වයිෆ් ගැන කතා කරන්නේ. මේක මට අවුරුදු ගාණක් ඉන්න ඇති. මේක අහන් ඉන්නවානේ. මේ අගය කිරීම අත්‍යවශ්‍යයි.
අත්‍යවශ්‍යමයි. නෝනක් දැනගන්න ඕන, ඒ කියන්නේ බිරිඳක් දැනගන්න ඕන තමන්ගේ ස්වාම පුරුෂයාගේ කරන්න. හලන්න නරකයි. අපි සමහර සරල වචනයක් කියන්නේ හලනවා කියලා. මේ සමහර වෙලාවට හලනවනේ. ඒ කියන්නේ මෙයා මෙහිමයි එහෙම බෑනේ. එහෙම දෙන්නට දෙන්න එකතු වෙලා ඉන්නේ අගය කිරීම කියන එක මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ම ඉල්ලන දෙයක් තමයි තර අගය කිරීම. මිනිස් හිත හරි කැමතියි. මිනිස් හිත කැමතියි. දැන් මාව අගය කරනවා නම් මම හරි කැමතියි. මගේ ජීවිතේම මම මිනිස්සු අගය කරන එක කරන්නේ. අනික පෙට්‍රල් පිච්චෙන්නේ නැහැ. පිටට එක තට්ටුවකින් අපි සේවකයෝ හසුරන මිනිස්සුනේ. සේවකය හසුරන මිනිස්සු වුණාම එක තට්ටුවක් දැම්මම මේ දවස්වල තට්ටු දාන්නත් බෑ. මේ කොවිඩ් එක නිසා. අල්ලන්න එපා කියනවනේ. තට්ටුවක් පිටට දැම්මම අවුරුද්දක් වැඩ කරන්න පුළුවන්. අවුරුද්දක් වැඩ ගන්න පුළුවන්. ඒ තරම් උත්තේජනයක් ලැබෙනවා. උත්තේජනයක් එනවා. දැන් බලන්න අර මම ඔය බර්ත්ඩේස් එනවනේ. උපන්දින කියන එක තාමත් වැදගත් දිනයක් නේ මිනිසුන්ට. මම ඔය ආයතනයට ගියාම ඒ බර්ත්ඩේස් තියෙන මිනිසුන්ගේ අද දවසේ තියෙනවා නම් ඒ කීප දෙනෙක්ගේ නම් ටික ලියාගෙන ඒ පෝසයිස් කොලේක ලියලා එයා වැඩ කරන තැන ගිහිල්ලා කොලේ තියෙනවා. මේ අද ඔබේ උපන්දිනය ඔබට මේ සුබ පතන්නේ මිලින් කවුරුත් නෙමෙයි ලාල් පොන්සේකා. තියලා බලාගෙන ඉන්නවා. මේක ආවහම වැඩට ආපුවාම අර කොලේ දකින්නවා බර්ත්ඩේ කාඩ් නෙමෙයි මේ පොකොලියක්. මේක බලලා දුවගෙන එනවා කොලිය අරන්. thank you sir thank you කියනවා. ඊළඟ අවුරුද්ද වෙනකම් වැඩ ගන්න පුළුවන් කරදරයක් නැතුව. ආයි බර්ත්ඩේ එකක් එනවනේ. මේක අගය කිරීම. ඔබ perfect job. හොඳ වැඩක් කරා. නෝනටත් හොඳ දැන් නෝනටත් ඒකයි. මහත්තයරත් ඒක අගය කිරීම. මේ හැඟීම් රහිතව කතා කරන්න හොඳ නෑ. හැඟීම් සහිතවයි කතා කරන්න ඕනේ. හැඟීම් රහිතව නිකන් ගණන් ගන්න නැතුව අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. එහෙම නැත්නම් අපි මොකද්ද වෙන්නේ දන්නවද? අපි ගෙවල් වලට ගිහිල්ලා අර ස්මාර්ට් ෆෝන් කියන හැම එක්කෙනාටම ෆෝන් එකක් තියෙනවා. ඕක දිහා දාන කකුල් දෙක ඉස්සරහට දාගෙන ගොළු වෙනවා. මේ වෙනම ලෝකයකට යනවා. ඒක යාගේ භාර්යාව එහෙම නැත්නම් මේ ස්වාම පුරුෂයා වෙන්නේ අර ෆෝන් එක. කතා බහ නැහැ ගෙවල් වල. අද මහ පුදුම මේ සිද්ධියක් වෙලා තියෙන්නේ. අපේ වගේ රටකට ඕ උජිතේ නැහැ සිතාරා. බටහිර රටවල් නම් ඔය ගානක් නැති වෙයි. අපිට ඕන එක රංචු ලැජ්ජාවක්. ඒකට ජීවත් වෙන සමාජයක් අපිට තියෙන්නේ. අපි හරි කැමති එකට ඉන්න. අපි සංචාරය යන්නේ ඇයි? ළමයින් අරගෙන එක තැන්වල යන්නේ ඇයි? මේවා අපිට සදා කාලික අපිට අමතක කරන්න බැරි දේවල්. අපි ඒවා පිළිපදිය යුතු දේවල්. ඒක නිසා මේ ඵලදායිතාව කියන්නේ අර අපේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඕන නිසා, ගහක හට ගන්න අස්වැන්නක් නිසා අනිවාර්යයෙන්ම හිතන්න ඕන අපි මෙන්න මේ සහ සම්බන්ධතාවය තුලින් ගොඩනගා ගන්නා නිවාස වලින් තමයි අපේ ජීවිතයේ ඉලක්ක කරා ළඟා ගන්න පුළුවන්. ඕනම මිනිහෙකුට ඉලක්කයක් තිය යුතුයි. ඉලක්ක නැති මිනිස්සු නෑ මේ ලෝකේ. එහෙම ඉන්නවා නම් ඒ මිනිස්සුම නෙමෙයි. හරි. ඒක නිසා අපි කල්පනා කරන්න හුඟක් වෙලාවට මේ දෙදෙනා අතර දැන් අපි හුඟක් වෙලාට අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕන. හුඟක් වෙලාට අපි දෙන්න සමහරලාට වැඳවල් දෙක මුදිය ගන්න. හරි. දැන් මේ එක්තරා මේ සිද්ධියක් සිද්ධ වෙලා තිබුණා. මහත්තයා ගොරවනවා කියලා නෝනා දික්කසාද වෙන්න හදනවා. දැන් හරි. දැන් මෙතනද ප්‍රශ්නේ තියෙන්නේ මේ කොහෙද ලෝකේ නීතියක් තියෙන්නේ ගොරවනට දික්කසාද දෙන. විතරක් නෙවෙයි නෝනාට පොල් සම්බෝලයක්වත් හදන්න බෑ කියලා දික්කසාද තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිත් ගොරවනවා. දැන් මමත් ගොරවනවා. ඉතින් අපි ගොරෙව්වේ නැත්තම් නෝනාට නිින්ද යන්නේ නැහැ. ඒ මොකද මේ මොකක් හරි ලෙඩක් හැදිලා කියලා හිතනවා. ගෙරෙව්වොත් තමයි එයාට නිින්ද යන්නේ. ඉතින් මේක තමයි වෙන්න ඕන. තමන් පුරුදු වෙන්න ඕන. ඒ මනුස්සයාත් එක්ක ජීවත් වීමට පුරුදු වෙන්න. ඉතින් ඒක පුරුදු වුණාන් පස්සේ සතුටින් hina වෙලා හැමතිස්සෙම විහිළුවක් දාගෙන ගේ ඇතුලේ ඉන්නකොට අර ළමයින්ට මොකද හිතෙන්නේ? කුරුළු හූඩුවක් කියලා හිතනවානේ. තාත්තයි අම්මයි තාමත් කුරුළු දෙන්නෙක් වගේ ඉන්නවා. මං හිතන්නේ හරි පැහැදිලි. ගොරවනවා නම් ගොරවනවා වෙනුවට ඔරවනවා හොඳ නැහැ. ඒ වෙනුවට අපිට ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් නොගැලපීමක් තියෙනවා නම් ඒවා ගලපා ගන්නට ඕනේ. දෙදෙනා අතර ඒ වෙනුවෙන් අන්‍යෝන්‍ය සුහදතාවය සහ අන්‍යෝන්‍ය අගය කිරීම වැදගත් වෙනවා. මේක තමයි
ලාල් ෆොන්සේකා මහත්මයා මතු කරන කාරණාව. නිසා ගෙදර සාමය ස්ථාපනය වෙලා ඵලදායි නිවසක් සහ රටක් වෙනුවෙන් යන ගමනේදී අත්‍යවශ්‍ය මේ අර ෆවුන්ඩේෂන් එක කියන්නේ මේක තමයි මේ කතා කරන්නේ. කියන්නේ අත්තිවාරම මේ විදිහට දැමෙන්නට ඕනේ. ඒ නිසා දෙදෙනෙක් එක එකතු වෙලා ගමන් කරන ජීවන චාරිකාවට මේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සුහදතාවය අවශ්‍යයි. අපිත් එක්ක එකතු වුණේ ඵලදායිතාවය පිළිබඳව නුගසෙවන ආරම්භක 2000 වසරේ සිටම අඛණ්ඩවම මේ සම්ප්‍රදායකත්වය ලබා දෙන ප්‍රවීණ ඵලදායිතා උපදේශක ලාල් ෆොන්සේකා මහත්මයා. බෙහෙවින් ස්තුතියි.